තෙරුවන් සරණයි සියලු දෙනාටම අපේ ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේලා ඒ වගේම සිල්මෑණිවරු ආදරණීය දුවදරුවෝ හැමදෙනාම අදත් අපේ පන්ති වෙනුවෙන් ඊටමත් ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් ඒ වගේම DP Education අධ්‍යාපන ආයතනයත් සහ සම්බන්ධතාවයෙන් යුක්තව ප්‍රාචීන අධ්‍යාපනයේ චිරස්ථිතිය අභිවර්ධනය ප්‍රගමනය උදෙසා ඉදිරිපත් කරන ලබන පාඩම් මාලාවේ තවත් සුවිශේෂී වූ පාඩමක් සමග සම්බන්ධ වෙන්නටයි ඔබ බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් අද දවසේදී අපේ සාකච්ඡාව යොමු වෙන්නේ මීට පෙර අපි සාකච්ඡා කරපු පාඩමේ තවත් කොටසක් වෙත. එතකොට විශේෂයෙන් පාලි භාෂාව ප්‍රාචීන පඬිත අවසාන උපාධි පරීක්ෂණයට නියමිත පාලි භාෂාව නම් වූ විෂයට අදාළව එහි පළමුණු ප්‍රශ්න පත්‍රය හැටියට ඉදිරිපත් වෙන නිර්දිෂ්ට ග්‍රන්ථ යටතේ ඉදිරිපත් වන එක් ග්‍රන්ථයක් හැටියට සලකන අභිධම්මත්ත සංගහ නම් වූ අභිධර්ම ප්‍රකරණය පිළිබඳව තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් මේ අභිධර්ම ප්‍රකරණ ග්‍රන්ථය සම්බන්ධයෙන් අපි මේ වෙනකොට පාඩම් 41ක් පමණ කතා කරලා බොහෝ කරුණාකාරණා වලින් අපේ දැනුම පෝෂණය කරගෙන ඉන්න මොහොතක තවදුරටත් ඒ දැනුම සුපෝෂණය කර ගැනීම සඳහා තමයි අපේ මේ උත්සාහය. එතකොට අපි එහෙමනම් ඒ අභිධම්මත්ත සංග්‍රහය නැත්නම් අභිධම්මත්ත සංගහ නම් වූ ඒ පාලි ග්‍රන්ථය තුල ඉදිරිපත් වෙන තවත් කරුණාකාරණාවන් කිහිපයක් පිළිබඳව අපි අවධානය යොමු කරමු. අභිධම්මත්ත සංගහයේ අවසාන පරිච්ඡේදය නැත්නම් 9 වන පරිච්ඡේදයේ ඉදිරිපත් වන 35 වන ඡේදය තමයි අද දවසේදී මුලින්ම අපේ අවධානයට යොමු වෙන්නේ. අපි බලමු තතෝ පරං පන තථා පරිග්ගහිතේසු සප්පච්චයේසු තේ භූමක සංකාරේසු අතීතාදී බෙහෙද බින්නේසු කන්දාදී ණය මාරබ්බ කලාප වශයෙන් සංකිපිත්වා අනිච්ඡං khයට්ඨේන දුක්ඛං භයට්ඨේන අනත්තා අසාර කට්ඨේනාති අද්ධාන වශයෙන් සත්තති වශයෙන් සන්තති වශයෙන් කන වශයෙන් වා සම්මසන ඥානේන ලක්කනත්තයන් සම්මන්තස්ස. එතකොට මේකත් එකිනෙක ප්‍රතිබද්ධ වෙච්ච ඡේද කිහිපයක් අපිට හම්බ වෙන්නේ ඉදිරි ඡේදයත් එක්ක සම්බන්ධයි. අපි බලමු මේකේ අර්ථ කොහොමද ගලපගන්නේ කියලා. තතෝ පරං පන තතෝ පරං පන තථා පරිග්ගහිතේසු තථා පරිග්ගහිතේසු තතෝ පරං පන තථා පරිග්ගහිතේසු අතීතාදී ભેද බින්නේසු අතීතාදී ભેද බින්නේසු අපි ඒක අංක 3 හැටියට මු අතීතාදී ભેද බින්නේසු සප්පච්චයේසු අංක 4 සප්පච්චයේසු තේසු තේ භූමක සංකාරේසු සප්පච්චයේසු තේ භූමක සංකාරේසු අංක 5 තේ භූමක සංකාරේසු මේ ආදි වශයෙන් මේක ඉස්සරහට ගලාගෙන යනවා. අපි බලමු මූලික අදහස් ටික. මෙතන මුලින්ම කතා කරන්නේ තතෝ පරං පන ඉන් අනතුරුව වනාහි. එහෙම නැත්නම් අපි මුලින් කතා කරා විසුද්ධීන් කිහිපයක් පිළිබඳව. ඉස්සෙල්ලාම අපි කතා කළේ සීල විසුද්ධිය, ඊළඟට චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය සහ කාංකා විතරණ විසුද්ධිය කියලා. අන්න ඒ විදිහට
කාංකා විතරණ විසුද්ධියෙන් පසු කියන එකයි තතෝ පරං පන කෙනකින් මෙතන අදහස් කරන්නේ. ඉන් අනතුරුව වනාහි තථා පරිග්ගහිතේසු තථා පරිග්ගහිතේසු පෙරකී පරිදි පරිග්ගහිතේසු පරිග්‍රහ කරන ලද ලබන ලද අතීතාදී බෙහෙද බින්නේසු අතීත අනාගත පච්චුප්පන්නාදී වශයෙන් බෙහෙද බින්නේසු ප්‍රභේදයන්ගෙන් භින්න වූ ප්‍රභේදයන්ගෙන් සමන්විත වූ ඒ වගේම සප්පච්චයේසු ප්‍රත්‍ය සහිත වූ තේසු තේ භූමක සංඛාරේසු ඒ තේ භූමික ලෝකෝත්තර හැර ඉතිරි තුන ඒ කියන්නේ කාමාවචර රූපාවචර සහ අරූපාවචර කියන මේ ත්‍රිභූමික සංඛ්‍යාත වූ ත්‍රිභූමික සංඛ්‍යාත සංස්කාරයන් කෙරෙහි ඛණ්ඩාදී ණයමාරබ්බ ස්කන්ධ ආදී කියන පංචස්කන්ධ ආදී න්‍යායන් මුල් කොටගෙන පංචස්කන්ධ ආදී න්‍යායන් මුල් කොටගෙන කලාප වශයෙන් සංකිපෙත්වා ස්කන්ධ ආදී කලාප වශයෙන් සංකිපෙත්වා සංක්ෂේප කොට සංක්ෂිප්ත කරලා සංකිපිත්වා සංක්ෂේප කොට කයට්ඨේන ක්ෂයවන කියන අර්ථයෙන් කයට්ඨේන ක්ෂය වීමට පැමිණෙන ක්ෂය බවට පැමිණෙන යන අර්ථයෙන් අනිච්චා අනිත්‍ය අනිත්‍ය වශයෙන් ඒ වගේම බහයට්ඨේන බහයට කාරණ හේන් දුක්ඛං දුක අසාර කට්ඨේන අසාර කියන අර්ථයෙන් අනාත්තා අනාත්ම වූ සයවන බැවින් අනිත්‍ය වූද බහයට කාරණ වන බැවින් දුක්ඛ වූද අසාර භාවයෙන් යුක්ත හේන් අනත්ත නම් වූද අද්ධාන වශයෙන් අතීත වර්තමාන ආදී අද්ධ වශයෙන් සන්තති වශයෙන් රූප සන්තති අරූප සන්තති ආදී ආකාරයෙන් දක්වන ලද සන්තති වශයෙන්ද ඊළඟට කන වශයෙන් අතීතක්ෂණ ආදී වශයෙන් ක්ෂණ වශයෙන්ද සම්මසන ඥානේන සම්මර්ෂණය කිරීමේ ඥානයෙන් ලක්කනත්තයන් සම්මන්තස්ස එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණයන් සම්මන්තස්ස සම්මර්ෂණය කරන සිහි කරන තැනැත්තාට එහෙම නැත්නම් ඒ විදියට සියලු ධර්මයන් පිළිබඳව අනිත්‍ය ආදී වශයෙන් කල්පනා කරමින් ඒ පිළිබඳව සිතමින් විමර්ශනය කරමින් සම්මර්ෂණය කරමින් භාවනා යෝගීව කටයුතු කරන යෝගාවචරයා හට. එතකොට මම කිව්වා මේක ඊළඟ එකත් එක්ක සම්බන්ධයි කියලා. එකිනෙකට සම්බන්ධ ඡේද ටිකක් තියෙනවා. අපි බලමු ඊළඟ ඡේදය. ඒ විදිහට කටයුතු කරන යෝගාවචරයා හට තේස්වේව පච්චය වශයෙන් කන වශයෙන්ච උදයබ්බය ඥානේන උදයබ්බය මනුපස්සන්තස්ස. එතකොට එතන උනොත් අවසන් වෙන්නේ නැහැ. තව දුරටත් මේක සම්බන්ධ වෙනවා. එතකොට මොකක්ද කියන්නේ බලන්න. තේස්වේව පච්චය වශයෙන් කන වශයෙන්ච උදයබ්බය ඥානේන උදයබ්බය මනුපස්සන්තස්ස. එතකොට මේ විදියට තේසු ඒව තේස්වේව තේසු ඒව එකයි තේස්වේව වෙන්නේ.
අපි ලකුණු කරගමු තේසුවේව උදයබ්බයං අංක 2 තේසුවේව උදයබ්බයං පච්චය වශයෙන් ප්‍රත්‍ය වශයෙන් ඊළඟට කන වශයෙන් ක්ෂණ වශයෙන් උදයබ්බය ඥානේන 5 6 අනුපස්සන්තස්ස 7 අපිට මේ විදිහට තමයි මේකේ අර්ථය ගලප ගන්න පුළුවන්කම තියෙන්නේ. හරි. එහෙනම් බලමු අපි තේසු ඒව. එතකොට ඒ ත්‍රිභූමික සංස්කාරයන් කෙරෙහිම එන මොනවාද? කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන ඒ භූමිත්‍රයට අදාළ සංස්කාරයන් කෙරෙහි උදයබ්බයන් හට ගැනීම සහ විනාශ වීම, උදය සහ ව්‍යය කියන දෙක. පච්චය වශයෙන් ප්‍රත්‍ය වශයෙන් කොහොමද ප්‍රත්‍ය වශයෙන් බලන්නේ? අවිජ්ජා සමුදයා රූප සමුදයෝ, තණ්හා සමුදයා රූප සමුදයෝ, කම්ම සමුදයා රූප සමුදයෝ, ආහාර සමුදයා රූප සමුදයෝ, රූප සමුදයා රූප සමුදයෝ, ආහාර සමුදයා රූප සමුදයෝ, රූපක්ඛන්දස්ස නිබ්බත්ති ලක්ඛණං පස්සන්තෝපි උදයං පස්සති. එතකොට ඔන්න උදය නැත්තම් හට ගැනීම ගැන හිතන විදිහ. ඊළඟට අවිජ්ජා නිරෝධෝ රූප නිරෝධෝ, තණ්හා නිරෝධෝ රූප නිරෝධෝ, කම්ම නිරෝධෝ රූප නිරෝධෝ, ආහාර නිරෝධෝ රූප නිරෝධෝ, රූපක්ඛන්දස්ස විපරිණාම ලක්ඛණං පස්සන්තෝපිච යම් පස්සතීති. මේ විදිහට රූපස්කන්ධයේ අවශේෂ වේදනා සංඥා සංකාර යන ස්කන්ධ තුනේ සිව්වන ආහාර ප්‍රත්‍ය හැර අනිකුත් ඒවා විමසන තැනැත්තාට. එතකොට මේක ඊළඟ එකට සම්බන්ධ වෙනවා. අපි ඉස්සරහට යමු. ඒ විදිහට පස්ස සමුදයා වේදනා සමුදයෝ, පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ යනාදී වශයෙන් මෙහි පස්ස ස්පර්ශය අතහැර විඥානස්කන්ධයේද, ස්පර්ශය හැර නාම රූප සමුදයා විඥාන සමුදයෝ, නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ යනාදී වශයෙන් නාම රූපය හැර කියන ලද මේ සම 50 ලක්ෂණෙහි. එතකොට එතන ඒ විදිහට ගත්තාම ලක්ෂණ 50ක් පිළිබඳව අපිට අවධානය යොමු කරන්න පුළුවන් උදය සහ ව්‍යය කියන කාරණාවන් දෙක සම්බන්ධ කරගෙන. ඒතර ඒ විදිහට උදය සහ ව්‍යය යනුවෙන් කල්පනා කරන තැනැත්තාට ප්‍රත්‍ය වශයෙන් ඊළඟට කන වශයෙන්ච කන කියන එකකින් අදහස් කරන ක්ෂණය කියන එක අතීතක්ෂණ ඊළඟට උපාදක්කන ටිතික්කන භංගක්කන ආදී වශයෙන් ක්ෂණ වශයෙන් ප්‍රත්‍ය පරාමර්ශණය නොකොට එම සම 50 ලකුණෙහි කියන ලද නිවෘත්ති ලක්ෂණ මාත්‍ර විපරිණාම ලක්ෂණ මාත්‍ර හේයින් දක්නා හේයින් ක්ෂණ වශයෙන් දැයි. එතකොට මේ විදිහට අර ප්‍රත්‍ය ගැන කල්පනා කරන්නේ නැතිව ඒ වගේ ක්ෂණයන් වශයෙන් කල්පනා කරගෙන ඒ විදිහට බලන උදයබ්බය ඥානේන. එතකොට මේ විදිහට උදයබ්බය ඥානයෙන් යුක්තව එතකොට ඇතිවීම සහ නැතිවීම පිළිබඳව දකින නුවණ විස්තර වශයෙන් කිව්වොත් එහෙම ඒ එක් එක් ස්කන්ධයක් ගත්තාම ඒ එක එකක ප්‍රත්‍ය වශයෙන් 4ක් දැක් ගන්න පුළුවන්, ෂණ වශයෙන් එකක් දැක් ගන්න පුළුවන්. එතකොට 5ක් විදිහට ප්‍රත්‍ය වශයෙන් 4යි, ෂණයක් වශයෙන් 1යි, එක කොටසක් 5ක් වෙනවා. එතකොට උදය හට ගැනීම සම්බන්ධයෙන් කරුණු 5යි. ඊළඟට ඔය වගේ මණික් පැත්තට ප්‍රත්‍ය වශයෙන් 4යි, ක්ෂණ වශයෙන් 1යි ගත්තාම 5ක් විදිහට
ව්‍යය නැත්තම් විනාශ වීම සම්බන්ධයෙන් බලන්න පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒ ආකාරයට බැලීම තමයි මෙතන උදයව්‍ය ඥාණයෙන් බැලීම කියන එකෙන් අදහස් කරන්නේ. උදයබ්බය ඥානේන අනුපස්සන්තස්ස ඒ විදිහට දකිමින් පුද්ගල වස්තු ආදීන්ගේ ඇතිවීම සහ නැතිවීම පිළිබඳව විමර්ශනාක්ෂයෙන් යුක්තව දකිමින් කටයුතු කරන අනුපස්සන්තස්ස ඒ යෝගාවචරයා හට ඒ විදිහට බලන තැනැත්තාට මේක සම්බන්ධ වෙනවා නැවත ඊළඟ කාරණාවත් එක්ක අපි දැක්කා මේක සම්බන්ධ වුණා හතර ඊළඟ කාරණාවත් එක්ක යෝගාවචරයා හට අපිට මෙතනදී ඕබාසෝ පීති පස්සද්දි අදිමොක්කෝච පග්ගහෝ සුඛං ඥාන පමුට්ටාන මුපේක්ඛාච නිඛන්ති චේති. එතකොට මෙතන ඒ වගේ තවත් කාරණාවක් පැහැදිලි කරනවා. අපි බලමු මේකට පෙර තිබුණ කතාවත් එක්ක සම්බන්ධ වෙච්ච කාරණාව. එතකොට නුවණින් උදේ සහ ව්‍යය නුවණින් බලන තැනැත්තාට ඔනාපහු ඒ පෙර අපි කතා කරපු එකත් එක්ක සම්බන්ධ වෙච්ච පාඩයක් හැටියට තමයි මේ කොටස ඉදිරිපත් වෙන්නේ. ඕබාසෝ පීති පස්සද්දි ඕබාසෝ පීති පස්සද්දි අදිමොක්කෝච පග්ගහෝ සුඛං ඥාන මුපට්ටාන මුපෙක්ඛාච නිකාන්ති චේති. ඒතර පළවෙනි එකේ අපි බලමු මේක මුලින්ම අපි සකස් කරගමු අන්වය. ඊට පස්සේ අපි අර්ථ වලට යමු. ඉස්සෙල්ලාම අපිට හම්බ වෙන වචනේ තමයි ඕබාසෝ කියන එක. ඒ පිළිවෙලටම අපිට ගන්න පුළුවන්. ඕබාසෝ ඊළඟට පීති ඊළඟට පස්සද්දි අදිමොක්කෝච 4 අදිමොක්කෝච පග්ගහෝ අංක 5 අදිමොක්කෝච පග්ගහෝ සුඛං ඥානං උපට්ඨානං සුඛං ඥානං උපට්ඨානං සුඛං ඥානං උපට්ඨානං උපේක්ඛාච නිකාන්ති චේති අංක 10. අපිට මේ විදිහට මේක වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට බලන්න ඕබාසෝ අංක 2 පීති අංක 3 පස්සද්දි අංක 4 අධිමොක්කෝච අංක 5 පග්ගහෝ අංක 6 සුඛං අංක 7 ඥානං අංක 8 උපට්ඨානං අංක 9 උපේක්ඛාච අංක 10 නිකාන්ති චේති. මේ විදිහට අපිට මේ ගාථාව විග්‍රහ කරගන්න පුළුවන්කම තියෙනවා. හරි. එහෙනම් අපි බලමු කොහොමද මේකේ අර්ථය අපි ගොනු කරගන්නේ කියන කාරණාව. ඕබාසෝ පළවෙනි කාරණා ඕබාසය. තර විදර්ශනා චිත්තයෙන් සංජාත වූ
ශරීරයෙන් නික්මෙන්නා වූ ආලෝක සංඛ්‍යාත වූ අවභාසය. ඒතර මොකද්ද සිද්ධ වෙන්නේ? දැන් විදර්ශනා සිත වඩනකොට එහි ප්‍රතිඵලයක් හැටියට අපේ ශරීර ආලෝකය වර්ධනය වෙනවා. ශරීර ආලෝකෙ විහිදෙන්න පටන් ගන්නවා. ඒතර මේ විදිහට මේ ඕභාස කියන එක මෙතන අදහස් කළේ ඒකයි. විදර්ශනා සිතින් සංජාත වූ හටගත්තා වූ ශරීරයෙන් නික්මන ආලෝකය තමයි මෙතන ඕභාස නැත්නම් ඕභාසෝ කියන වචනයෙන් හැඳින්වෙන්නේ. ඊළඟට පීති. එතකොට ඒ වගේම තමයි ප්‍රීතිය කියන කාරණාවත් විදර්ශනා සිතෙන් සංජාත වූ විදර්ශනා සිත නිසා හටගත් කුද්ධකාදී බෙහෙද වූ පංචවිධ වූ ප්‍රීතිය. ඒතර කුද්ධක පීති ආදී වශයෙන් කොටස් කරලා දැක්විය හැකි පස්වැදෑරුම් ප්‍රීතිය පීති කියන නමින් හැඳින්වෙනවා. ඊළඟට පස්සද්දි කායචිත්ත ධරතයාගේ ව්‍යුපසම ලක්ෂණ වූ කායචිත්ත වශයෙන් ද්විප්‍රකාර වූ ප්‍රසාබ්දයද. ඒතර කයෙහි ප්‍රසාබ්දය. ඒතර ඒක කායික වශයෙන් සහ මානසික වශයෙන් හටගන්න දෙයක්. ඒ වගේම අදිමොක්කෝච බලවත් ශ්‍රද්ධා ඉන්ද්‍රිය සංඛ්‍යාත විදර්ශනා සංප්‍රයුක්ත අදිමෝක්ෂයද. ඒ වගේම පග්ග හෝ සම්‍යක් ප්‍රධාන කෘත්‍ය වලින් සාධක වෙච්ච විරිය සම්බොජ්ජංග සංඛ්‍යාත ප්‍රග්‍රහය පග්ග හෝ කියන නමින් හැඳින්වෙනවා. ඊළඟට සුඛං කායික වශයෙන් සහ චෛසික වශයෙන් හටගන්නා සැපය. ඊළඟට ඥානං විදර්ශනා ඥානය. උපට්ඨානං ස්මෘතිය. උපේක්ඛාච තර උපේක්ෂා සම්බොජ්ජංගය. යනාදී මේවා නිකාන්ති චේති. මේ අවබාසාදී වූ කරුණු 9ක් ගැන මෙතන කතා කරනවා. ඒවා ඉපදුනාට පස්සේ හටගත්තට පස්සේ ඒවාෙහි ඇලෙමින් ඒවාෙහි යෙදෙමින් උපදවන්නා වූ සූක්ෂම තෘෂ්ණා ස්වરૂපේ තමයි මෙතන නිකාන්ති කියන නමින් හැඳින්වෙන්නේ. එතකොට මේ විදිහට අපිට මෙහි ලක්ෂණ ටික හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. අපි යමු ඉස්සරහට ඕභාසාදී විපස්සනූපක්ඛිලේසෝ පරිපන්ත පරිග්ගහ වශයෙන් මග්ගා මග්ග ලක්ඛන වවත්තානං මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධි නාම. එතකොට මෙතන කතා කරන්නේ මේ මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය කියලා කියන්නේ මොකක්ද කියන කාරණාව තමයි මෙතනදී විශේෂයෙන් සාකච්ඡා කරන්නේ. එතකොට පළවෙනි කොටස හැටියට ඕභාසාදී විපස්සනූපක්ඛිලේසෝ ඕභාස ආදී විපස්සන උපක්ඛිලේසේ අපිට ඒක අංක 1 හැටියට නම් කරගන්න පුළුවන්. ඕභාස ආදී විපස්සන උපක්ඛිලේසේ උපක්ඛිලේසේ පරිපන්ත පරිග්ගහ වශයෙන් අංක 2 පරිපන්ත පරිග්ගහ වශයෙන් පරිපන්ත පරිග්ගහ වශයෙන් මග්ගා මග්ග ලක්ඛන වවත්තාන අංක 3 මග්ගා මග්ග ලක්ඛන වවත්තාන මග්ගා මග්ග ලක්ඛන වවත්තාන මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධි නාම අංක 4 මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධි නාම ඕභාසාදී විපස්සන උපක්ඛිලේසෝ ඕභාසාදී විපස්සන උපක්ඛිලේසේ පරිපන්ත පරිග්ගහ වශයෙන් පරිපන්ත පරිග්ගහ වශයෙන්
අංක 3 මග්ගා මග්ග ලක්කන වවත්තානං. මග්ගා මග්ග ලක්කන වවත්තානං. ඊළඟට මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධි නාම. මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධි නාම. අපිට මේ විදිහට මේ ගාථාවේ අන්වය සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට කොටස් 4කට අපි විග්‍රහ කරගත්තා. පළවෙනි පදේ ගත්තොත් එහෙම එතන සංදි පදයක් තියෙන්නේ. ඕභාස පද කීපයක් සංදි වෙලා ඕභාස ආදි ඕභාස ආදි විපස්සනා ඕභාස ආදි විපස්සනා තව වචනයක් අපිට හම්බ වෙන උපක්ඛිලේසේ වචන 4ක එකතුවක්. උපක්ඛිලේසේ ඕභාස ආදි විපස්සනා උපක්ඛිලේසේ මේ කියන වචන 4 සංදි කරලා අරගෙන තමයි මෙතන පළවෙනි පදේ නිර්මාණය වෙලා තියෙන්නේ. මොකක්ද? ඕභාසාදි විපස්සනූපක්ඛිලේසේ. ඕභාස ආදි විපස්සනා උපක්ඛිලේසේ කියන වචන 4. ඕභාස ආදි විපස්සනා උපක්ඛිලේසේ. එතකොට මේ 4 අපි වෙන් කරලා ගමු අර්ථ ගන්න අවශ්‍ය නිසා ඕභාස ආදි විපස්සනා උපක්ඛිලේසේ. එතකොට ඕභාසය ආදී නැත්නම් ආලෝකය ආදී වූ විදර්ශනා උපක්ලේශයන් පරිපන්ත පරිග්‍රහ වශයෙන් තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් ඒ වගේ මානයට කාරණා වන බැවින් තෘෂ්ණාව වැඩි වීමට දෘෂ්ටිගත වීමට මානයට කරුණ වන නිසා මග්ගා මග්ග ලක්කන වවත්තානං එහි මාර්ග ලක්ෂණ නැත්නම් ඒ ආලෝකයේ සඳහා වන මාර්ග ලක්ෂණ ප්‍රකාශ කිරීමට නිශ්චය කිරීමට අදාළ වන ඥානය ප්‍රකාශ කිරීම මග්ගා මග්ග ලක්කන වවත්තානං ඒ ඥානය මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධි නාම මාර්ගය සහ මාර්ගයේ ඥානයට හේතු වන නිසා ඒ වගේම නිවැරදි මාර්ගයේ කුමක්ද වැරදි මාර්ගයේ කුමක්ද කියන එක පැහැදිලි කරන නිසා හඳුන්වනවා මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධි කියලා. එතකොට මග නොමග පැහැදිලි කිරීම සිද්ධ කරන නැත්නම් පිරිසිදු කිරීම සිද්ධ කරන නිසා එය හඳුන්වනවා මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය කියලා. එතකොට මේ විසුද්ධීන් 7 අතරින් තවත් විසුද්ධියක් අපිට ওই විදිහට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තථා පරිපන්ත විමුක්තස්ස පන තස්ස උදයබ්බය ඥානතෝ ප ဋ ාය යාවානුලෝමා තිලක්කනං විපස්සනා පරම්පරාය පටිපජ්ජන්තස්ස පන නව විපස්සනා ඥානානි පටිපදා ඥාන දස්සන විසුද්ධි නාම. ඊළඟට ඥාන දස්සන විසුද්ධිය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව පැහැදිලි කරනවා. ඥාන දස්සන විසුද්ධිය අපි බලමු. තථා පරිපන්ත විමුක්තස්ස තථා පරිපන්ත විමුක්තස්ස උදයබ්බය ඥානතෝ ප ဋ ාය අංක 3 උදයබ්බය ඥානතෝ ප ဋ ාය යාවානුලෝමා තිලක්කන විපස්සනා පරම්පරාය යාව අනුලෝමා අංක 4 තිලක්කනං විපස්සනා පරම්පරාය අංක 5 තිලක්කනං විපස්සනා පරම්පරාය
පටිපජ්ජන්තස්ස පන පටිපජ්ජන්තස්ස පන අංක 6 පටිපජ්ජන්තස්ස පන නව විපස්සනා ඥානානි නව විපස්සනා ඥානානි අංක 7 නව විපස්සනා ඥානානි පටිපදා දස්සන විසුද්ධි නාම පටිපදා දස්සන ඥාන දස්සන විසුද්ධි නාම පටිපදා ඥාන දස්සන විසුද්ධි නාම අංක 8 එතකොට අංක 1 තතහා පරිපන්ත විමුක්තස්ස අංක 2 පරිපන්ත විමුක්තස්ස උදයබ්බය ඥානතෝ පට්ඨාය උදයබ්බය ඥානතෝ පට්ඨාය තිලක්කන විපස්සනා පරම්පරාය තිලක්කන විපස්සනා පරම්පරාය පටිපජ්ජන්තස්ස පන නව විපස්සනා ඥානානි නව විපස්සනා ඥානානි පටිපදා ඥාන දස්සන විසුද්ධි නාම එතකොට පටිපදා ඥාන දස්සන විසුද්ධිය කියන්නේ මොකක්ද කියන එක තමයි මෙතනින් පැහැදිලි කරන්නේ බලමු තතා එසේ පරිපන්ත විමුක්තස්ස උපක්ලේශ සංඛ්‍යාත වූ ඒ පරිපන්තයන්ගෙන් විනිර්මුක්ත වූ මිදුණු උදයබ්බය ඥානතෝ පට්ඨාය එතකොට උදයව්‍යය ඥානයේ සිට යාව අනුලෝමා යම්තාක් සත්‍යානුලෝම ඥානය දක්වා තිලක්කන විපස්සනා පරම්පරාය අනිච්ච දුක්ඛ අනාත්මාදී විදර්ශනා පරම්පරාවෙන් මේ පිළිවෙලින් පටිපජ්ජන්තස්ස පන පිළිපදින්නා වූ තැනැත්තාට වනාහි නව විපස්සනා ඥානානි ඒ යෝගාවචරයාට උපදින නව විදර්ශනා ඥානයන් නව විපස්සනා ඥානානි නවවිධ වූ විදර්ශනා ඥානයන් පටිපදා ඥාන දස්සන විසුද්ධි නාම ඥාන දස්සන විසුද්ධි කියලා හඳුන්වනවා. ඒකට හේතුව තමයි ඥාන දර්ශන විසුද්ධියට ප්‍රතිපදාවක් බැවින්. ඒ වගේම ත්‍රිලක්ෂණ ඥාන අර්ථයෙන් ප්‍රතිපක්ෂයන් කෙරෙන් පිරිසිදු නිසා මේවා හඳුන්වනවා ඥාන දස්සන විසුද්ධි හැටියට. එහෙනම් මෙතන පටිපදා ඥාන දර්ශන විසුද්ධි කියලා හඳුන්වීමට හේතුව තමයි ඒවා ඥාන දර්ශන විසුද්ධියට ප්‍රතිපදාවක් බවට පත් වෙන හේතුව නිසා. එතකොට මේ විදිහට අපිට පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව අභිධම්මත්ත සංග්‍රහය තුළ ඉදිරිපත් වන කරුණු ආශ්‍රයෙන් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. අපි යමු ඉස්සරහට. ඒකේ තවදුරටත් විස්තර කරනවා කොහොමද මේ නව විදර්ශනා කියලා කියන්නේ මොනවද කියන කාරණාව. එහි නව විදර්ශනා නම් මේ නව වැදෑරුම් වූ විදර්ශනාවන් කියලා කියන්නේ මොනවද කියන කාරණාව පැහැදිලි කරනවා. අපි බලමු එහි නව විදර්ශනා නම් ස්කන්ධයන්ගේ උදයව්‍යය පිරිසිදු දන්නා වූ උදයව්‍යය ඥානයද. ඒතර ස්කන්ධ ධර්මයන් පංචස්කන්ධයන්හි උදය සහ ව්‍යය එහෙනම් හට ගැනීම සහ විනාශ වීම සම්බන්ධයෙන් හට ගැනීම සහ විනාශ වීම සම්බන්ධයෙන් පිරිසිදු දක්නා වූ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්නා වූ උදයව්‍යය ඥානය. ඒ වගේම ඒ උදයව්‍යය ඥාණයෙන් උදයව්‍යය පරිග්‍රහ කොට අනිත්‍ය ආදී වශයෙන් විදර්ශනා කරත් උදය ඉක්ම භවංගයම වැටහෙයි. මෙසේ භංගය වැටහුණු කල ප්‍රත්‍යුප්පන්න රූපාදී එක අරමුණු භංග බලා ඒ ආලම්බනයන්ගේ
භංගය බැලූ සිත්තුගේද භංගය බලා මෙසේයින්ම අතීත සංස්කාරයෝද බිදෙත්මය අනාගත සංස්කාරයෝද බිදෙත්මයයි ප්‍රත්‍යක්ෂා ප්‍රත්‍යක්ෂ වූවනුදු එකක් කොට භංග මාත්‍රය අරමුණු කිරීමෙන් සියලු සංස්කාරයන්ගේ භංග මාත්‍රය පරිග්‍රහණය කරන භංගාණු දර්ශනය. ඔන්න පළවෙනි නවවිධ විදර්ශනා අතරින් පළවෙනි එක භංගාණු දර්ශන. එතකොට ඒ ස්කන්ධ ධර්මයන්ගේ ඉපදීම නැතිවීම කියන කාරණා දෙක පිළිබඳව ඉතාමත් ගැඹුරින් අධ්‍යයනය කරගෙන යනකොට ඒ ඉපදීම සහ නැතිවීම කියන කාරණාටයි බිඳීම ගැන ඒ භංගය ගැන අරමුණු කරගෙන භාවනා කිරීම තුළින් ඇතිවෙන භංගාණු දර්ශනය භංගය අනුව දැකීම භංගාණු දර්ශනය පළවෙනි විදර්ශනාව. ඒ වගේම එසේයින් උපන් භංගාණු දර්ශනයෙන් විදර්ශනා කරත් හුණුහුණුවන් දවන අඟුරු වලක් හේයින් තුන් භවයේහි අතීතාදී සංස්කාරයෝ භංග වශයෙන් භය ඇතියාව වැටහෙත්. මෙසේයින් තුන් භවයේහි සංස්කාරයන් බය වශයෙන් දක්නා වූ භයතුපට්ඨාන ඥානය. එතකොට අතීත භවයේ වර්තමාන භවයේ සහ අනාගත භවය කියන මේ භවත්‍රයේහි හටගන්නා වූ සංස්කාර ධර්මයන් පිළිබඳ භය වශයෙන් දකින්න පටන් ගන්නවා මේ අවබෝධය නිසා. එතකොට අන්න ඒ විදිහට ඇති කරගන්නා ඥානය දෙවන විදර්ශනා ඥානය. පළවෙනි එක භංගාණු දර්ශනය, දෙවෙනි එක භයතුපට්ඨාන ඥානය. දෙවෙනි විදර්ශනාව හැටියට හඳුන්වනවා. ඒ වගේම තුන්වෙනි විදර්ශනාව ගැන අපි මෙතන කතා කරනවා. එසේයින් උපන් භයතුපට්ඨාන ඥානය භාවනා කරත් ඡණ්ඩ සත්වයන් ඇතිවන ගහණයක් සෙයින් තුන් භවයේහි සියලු සංස්කාරයෝ තමන් ගත්තවුන්ට උපද්‍රව එළවනු ආදීනව වශයෙන් වැටහෙත්. මෙසේයින් සියලු සංස්කාරයෝ ආදීනව ඇත්තාහයි ආදීනව වශයෙන් දක්නා ආදීනවාණු දර්ශනය. ඒතර මේ විදිහට බයතුපට්ඨාන ඥානය පදනම් කරගෙන භාවනා කරගෙන යනකොට නැවත මේ සංස්කාර ධර්මයන් ආදීනව සහිතයි කියන එක නිරන්තරයෙන්ම වැටහෙන්න පටන් ගන්නවා. ඒ විදිහට භවත්‍රයේහි අතීත අනාගත වර්තමාන කියන මේ භවත්‍රයේම ඉදිරිපත් වන සංස්කාර ධර්මයන් ආදීනව වශයෙන් වැටහීමට පටන් ගැනීම නිසා එහිදී හටගන්න විදර්ශනාව හඳුන්වනවා ආදීනව අනුදර්ශන ඥානය කියලා. ආදීනවානුදර්ශන ඥානය. එතකොට මේ විදිහට විදර්ශනාවන් තුනක් වන නවවිධ විදර්ශනාවන්ගෙන් තුනක් පිළිබඳව අපිට ওই විදිහට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට එසේයින් උපන් ආදීනවානු දර්ශන ඥානය මෙනෙහි කරත් චිත්‍රකූට පර්වතයේහි ගුණදුටු ස්වර්ණ හංසයා දෝෂදුටු ගවරවලෙහි නොඇලෙනසෙයින් තමා විසින් අයුනුදුටු සංස්කාරයන් කෙරෙහි නොඇලී උත්කණ්ඨාවේ මෙසෙයින් නිවන් ශාන්තහෙයින් දුටුවාහුට සර්ව සංස්කාරයන් කෙරෙහි උකටලී වෙමින් උපදනා නිර්විද්‍යානු දර්ශන ඥානය අංක 4. ඔන්න 4 වන විදර්ශනා ඥානය. ඒතර 4 වෙනි විදර්ශනා ඥානය පිළිබඳව පැහැදිලි කරන උදාහරණයකින් චිත්‍රකූට නැමැති පර්වතයේහි තියෙන සුභ ලක්ෂණ දකින යහපත් ලක්ෂණ දකින ස්වර්ණ හංසයෙක් ඒ පර්වතයට පියාඹා යනවා මිස ගවර වලෙහි නොයැලෙන හේයින් මීහරකුන් ලගින මඩවලකට නොබසින්නාක් මෙන්. එතකොට යම්කිසි මේ විදිහට නිර්වාණගාමීව නිවන අරමුණු කොටගෙන විදර්ශනා භාවනාව වඩන යෝගාවචරයෙක් මේ නිවනේ තියෙන වටිනාකම පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. හරියට අර ස්වර්ණ හංසයා වගේ. ඒතර චිත්‍රකූට පර්වතයේ තියෙන සුබ ලක්ෂණ දකින
ස්වර්ණහංසයා වගේ විදර්ශනා වඩන මේ භික්ෂුව නිරන්තරයෙන්ම දකින්නේ නිවන තියෙන වටිනාකම. ඒ නිසා අනිකුත් දේවල් කෙරෙහි එහෙම නැත්නම් අනිකුත් සංස්කාර ධර්මයන් කෙරෙහි උන්වහන්සේ ඇලෙන්නේ නැහැ. ඒ යෝගාවචරය ඇලෙන්නේ නැහැ. ඒවත් එක්ක ගැටෙන්නේ නැහැ. ඒ විදිහට කටයුතු කරමින් දිගින් දිගටම භාවනාවේ යෙදෙනකොට ඒ යෝගාවචරයට ඇති වෙනවා ඥානයක්. ඒකට කියනවා නිර්විද්‍යානුදර්ශන ඥානය කියලා. එතකොට අන්න ඒ ඥානය සිව්වන ඥානය හැටියට නවවිධ විදර්ශනාවන්ගෙන් හතරවෙනි විදර්ශනාව හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඊළඟට පස්වන විදර්ශනා ඥානය ගැන කතා කරනවා මෙතනදී. ඒ සංස්කාරයන් කෙරෙහි උකටලී වූ යෝගාවචරයා මහා මත්සේකයි සලකා ආශිර්විෂයාගත් නැත්තහු තුන් සොවැත්ත දැක ආශිර්විෂේකයි දක්මින්ම ග්‍රහණයෙහි විරක්තව හැරපියනු කැමැත්තාසේ විදර්ශනා ඥාණයෙන් තුන් ලකුණු දැන සියලු සංස්කාර කෙරෙහි ස්වභාව දනිමින්ම සියලු සංස්කාරයන් හැරපියනු කැමැති වෙයි. අන්තෝජාලගත මත්ස්‍යයා දැලින් මුක්තවනු කැමැත්තාසේ සියලු සංස්කාරයන් කෙරෙන් මිදෙනු කැමැති වෙයි. මෙසේ හේන් සංස්කාරයන් කෙරෙහි නොඇලී ඔවුන් හරණා කැමැති උපදිනා මුංචතු කාම්‍යතා ඥානය. ඒතර ඔන්න පස්වන විදර්ශනා ඥානේ හටගන්න ආකාරය. එතනත් අපිට උදාහරණ දෙකකින් කියනවා අර විදිහට අර සංස්කාර ධර්මයන් පිළිබඳව නොයැලෙන කටයුතු කරන යෝගාවචරයා යම්කිසි අවස්ථාවක ගඟකට හෝ නැත්නම් ජලයේ සහිත මසුන් සහිත දියකට බැහැලා ඒ දිය ඇතුලේ ඉන්න මාළුවෙක් කියලා සර්පෙක් අල්ල ගන්නවා. ඒතර සංස්කාර ධර්මයන් පුද්ගලයෝ ග්‍රහණය කරගන්න විදිහ ගැන මෙතන කියන්නේ. එතකොට ඒ විදිහට ග්‍රහණය කරගත්ත තමන් හරියටම දන්නේ නැහැ කවුද කියලා මාළුවෙක් කියලා හිතලා උඩට අරගෙන බලනකොට දකිනවා ඒ සර්පෙක් කියලා. එතකොට ඒ විදිහට ඒ සර්පෙක් කියලා දැනගත්ත ගමන් වහාම ඒ සර්පය අතහරිනවා. ඒ වගේ මේ භාවනාවේ යෙදෙන යෝගාවචරයා වැරදීමකින් හෝ ඒ විදිහට සංස්කාර ධර්මයන් ග්‍රහණය කරගද්දී ඔහු දකිනවා ඒ සංස්කාර ධර්මයන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හරියට අර සර්පෙක් කියලා හඳුනාගත්තා වගේ. එතකොට ඒ විදිහට දැකීම තුළින් ඒ සංස්කාර ධර්මයන්ගෙන් ඉවත් වෙන්න ඔහු කල්පනා කරනවා. ඒ වගේම තමයි අන්තෝජාලගත මත්ස්‍යයා දැලින් මුක්ත වුණු කැමැත්තාසේ. දැලකට අහුවෙච්ච මාළුවෙක් උත්සාහ කරන්නේ කොහොම හරි ඒ දැලෙන් මිදෙන්න. අන්න ඒ වගේ මේ සංසාරේ නැමැති දැලට හසු වෙච්ච මාළුවෙක් ඒ මිදෙන්න කල්පනා කරනවා වගේ භික්ෂුවත් මේ සංසාරගත ජාලයෙන් මිදෙන්නට උත්සාහ කරනවා. ඉතින් මෙන්න මේ විදිහට කල්පනා කරමින් භාවනා කරනකොට ඇතිවන ඥානය තමයි අංක 5 නැත්නම් ඒ විදර්ශනා 9න් පස්වන ඥානයේ හැටියට සඳහන් වෙන මුංචතු කම්මිතා ඥානය පහළ වෙන්නේ. ඒතර මිදෙනු කැමැති මේ සසරගත දුකින් මිදෙන කැමැති ඥානය ඒ විදිහට භාවනා කරන තැනැත්තාට ලැබෙනවා. ඊට පස්සේ අංක 6 පටිසංඛානුපස්සනා ඥානය. එසේන් සියලු සංස්කාරයන් කෙරෙන් ඒ විදිහට දැන් අර මුංචතු කාම්‍යතා ඥාණයෙන් සමන්විත පුද්ගලයාට එසේන් සියලු සංස්කාරයන් කෙරෙන් යුක්තවනු කැමැතිව මුක්ත වන්නට උපාය වූ විදර්ශනා ඥානය ස්ථීර කරනු පිණිස සියලු සංස්කාරයෙන් නැවත ආගන්තුක කොට තුන් ලකුණු එළවා අනිත්‍ය ආදී වශයෙන් විදර්ශනා කරේ. ඒතකොට තව දුරටත් මේ අර මිදෙනු කැමැතිව කටයුතු කරන එක සංසාර දුක්ඛයෙන් මිදීමට කටයුතු කරන මේ පුද්ගලයා විසින් දැඩිව උත්සාහ කරනවා ඒ සංස්කාර ධර්මයන් තුළ ඉදිරිපත් වන අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණ දිහා බලන්න. ඒ විදිහට විදර්ශනා භාවනා යෙදෙනකොට අනිත්‍ය ආදී වශයෙන් සියලු සංස්කාරයන් පරීක්ෂා කරමින් කටයුතු කරනකොට ඔහුට ඇති වෙනවා 6 වන විදර්ශනා ඥානය. ඒකට කියනවා
පටිසංකානුපස්සනා ඥානය කියලා. ඔය විදිහට එතකොට 6 වෙනි ඥානය ඔන්න ඒ පුද්ගලයාට හට ගන්නවා. එතකොට 9න් 6ක් සම්පූර්ණයි. ඊළඟට එසේයින් සංස්කාරයන් පරිග්‍රහ කෙරෙමින්ම දෝෂ දැක හරණ ලද භාර්යාව කෙරෙහි උපේක්ෂා කරන පුරුෂයාමෙන් දොස් දුටු සංස්කාරයන් කෙරෙහි මැදහත් වෙයි. ගිනි දුටු කුකුළුපත්සෙයින් සංස්කාරයන් කෙරෙහි හැකිලෙයි. මෙසේයින් සංස්කාරයන් කෙරෙහි මැදහත් වෙමින් උපදිනා සංස්කාරෝපේක්ෂා ඥානයේද ඔන්න 7 වන ඥානය. 7 වන විදර්ශනා ඥානය ගැන පැහැදිලි කරනවා. එතනත් උදාහරණ දෙකක් කියනවා. උදාහරණ දෙකකින් පැහැදිලි කරනවා. එතකොට මේ ඥානය සම්බන්ධයෙන් කතා කරනකොට එතකොට දෝෂ දැක හරණ ලද භාර්යාව කෙරෙහි උපේක්ෂා කරන පුරුෂයාමෙන්. එතකොට විවාහපත් තමන්ගේ ස්වාමි දියණියගේ කිසියම් දෝෂයක් දැකලා අත්හරින. දැන් මුලින් අර සංස්කාර ධර්මයන් අත්හැරියා වගේ. ඒතර මේ විදිහට අත්හරින ඒ ස්වාමි දියණිය පිළිබඳව මදහස් සිතක් ඇති කර ගන්නවා. ඒතර වෛරී චේතනාවක් ඇති කරගන්නේ මදහස් සිතක් ඇති කර ගන්නවා. හැබැයි එහෙම කියලා ඒ ග්‍රහණය කරගන්නේ නැහැ. ගිනි දුටු කුකුළුපත්සෙයින් සංස්කාරයන් කෙරෙන් හැකිලෙයි. ගින්නට දාපු කුකුළු පිහාටු වගේ. එතකොට ගින්නට ඇල්ලුවොත් එimhe කුකුළු පිහාටු ඒවා හැකිලීමටපත් වෙනවා. අන්න ඒ වගේ මෙතන උදාහරණයක් කියන්නේ ගිනි දුටු කුකුළුපත්සෙයින් සංස්කාර කෙරෙහි ඇලෙන්නේ නැහැ. ඒ සංස්කාර ධර්මයන් පිළිබඳව හැකිලෙනවා. ඒවා අල්ලගන්නේ නැහැ. මෙසේයින් මේ ආකාරයට සංස්කාරයන් කෙරෙහි මැදහත් වෙමින් උපදිනා සංස්කාරෝපේක්ෂා ඥානය. ඔන්න 7 වන සංස්කාර ඥානය සංකාරෝපේක්ඛා ඥානය. 7 වන විදර්ශනා ඥානය. ඊළඟට එසේන් උපන් සංස්කාරෝපේක්ෂා ඥානයේ මෙනෙහි කරත්ම මාර්ගෝපස්ථානයේ විය යුතු ద్వාරයේහි අනිත්‍යයි කියා වේවයි දුක්ඛයයි කියා වේවයි අනාත්මයයි කියා වේවයි සංස්කාරයන් අරමුණු කොට ආවර්ජනා උපදී. තදනන්තරව පැවත ආ විදර්ශනාවටද මතු ඉපැද්දිය යුතු ආර්ය මාර්ගයටද ප්‍රතිපක්ෂ නොවන බැවින් අනුලෝමයයි නම් ලද ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර චිත්තයෝ 2 දෙනෙක් හෝ 3 දෙනෙක් හෝ උපදිති. මන්ද බුද්ධිකයන්ට වනාහි 4කද උපදී කියක්. මෙසෙහි උපදනා අනුලෝම ඥානයද. ඒතර මේ විදිහට අනුලෝම ඥානය දක්වා වූ විදර්ශනා ඥාන 9ක් පිළිබඳව මෙතනදී විශේෂයෙන් සාකච්ඡා කරනවා අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. මේකෙදි කියන්නේ මොකක්ද? සංස්කාර උපේක්ඛා ඥානය. ඒක මෙනෙහි කරද්දී මාර්ගෝපස්ථානය විය යුතු. ద్వාරේ අනිත්‍යයි, අනිත්‍ය වශයෙන් හෝ වේවා, දුක්ඛ වශයෙන් හෝ වේවා, අනාත්ම වශයෙන් හෝ වේවා. මේ විදියට සංස්කාර ධර්මයන් අරමුණු කොටගෙන ආවර්ජනය කරනවා. ඊට පස්සේ විදර්ශනාවටත් ආර්ය මාර්ගයටත් ප්‍රතිපක්ෂ වන බැවින් අනුලෝමයයි නම් කරන ලද ඥාන සම්ප්‍රයුක්ත සිත් දෙකක්, ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර සිත් දෙකක් හෝ 3ක් හෝ උපදිනවා. ඒ වගේම මන්ද බුද්ධිකයන්ට එවැනි සිත් 4ක් උපදිනවා කියලා ප්‍රකාශ වෙනවා. මේ ආකාරයට හටගන්න අනුලෝම ඥානය කියන මෙන්න මේ 9 මේ ආදී සිත් 9 හඳුන්වනවා නවවිධ විදර්ශනා ඥාන හැටියට. එහෙනම් ওই විදිහට අපිට නවවිධ විදර්ශනා ඥානයන් හඳුන ගන්න පුළුවන්. ඊළඟට
තස්සේවම් පටිපජ්ජන්තස්ස පන විපස්සනා පරිපාක මාගම්ම ඉදානි අප්පනා uppajjatiti භවංගං වොච්චින්දිත්වා uppන්න මනෝද්වාරා වජ්ජනානන්තරං ද්වේතීනි විපස්සනා චිත්තානි යංකින්චි අනිච්ඡාදී ලක්කන මාරබ්බ පරිකම්මෝ පචාරානු ලෝම නාමේන පවත්තන්ති. බලමු ඒවං පටිපජ්ජන්තස්ස මෙසේ ඒවං පටිපජ්ජන්තස්ස මෙසේ පිළිපදින්නා වූ තස්ස පන මෙසේ පිළිපදින්නා වූ තස්ස පන ඔහුට වනාහි මෙසේ පිළිපදින්නා වූ ඔහුට වනාහි විපස්සනා පරිපාක මාගම්ම විපස්සනා පරිපාක මාගම්ම විදර්ශනාවේ පරිභාකයට නැත්තම් වැඩි වර්ධනයට ගොස් පරිපාක මාගම්ම ඉදානි අප්පනා uppajjatiti ඉදානි අප්පනා uppajjatiti දැන් අර්පණාවන් උපදින්නේයයි භවංගං වොච්චෙජ්ජිත්වා භවාංගය වොච්චෙජ්ජිත්වා සිඳගෙන uppන්න මනෝද්වාරා වජ්ජනානන්තරං හටගත්තා වූ මනෝද්වාරා වජ්ජන යට පසුව ද්වේතීනි විපස්සනා චිත්තානි විපස්සනා සිත් ද්වේතීනි දෙකක් හෝ තුනක් ද්වේතීනි දෙකක් හෝ තුනක් යංකින්චි අනිච්ඡාදී ලක්කණං ආරබ්බ යංකින්චි අනිච්ඡාදී ලක්කණ මාරබ්බ කිසියම් අනිත්‍යාදී ලක්ෂණයක් අරමුණු කොටගෙන පරිකම්මෝපචාරානුලෝම නාමේන පරිකම්මෝපචාරානුලෝම නාමේන පරිකර්ම උපචාර සහ අනුලෝම නාමයෙන් පවත්තන්ති පවති. එතකොට මේ විදියට ඒ අවස්ථාවල සිත් ద్వාරා වජ්ජන ආදී කොට ඇති සිත් පවතින ආකාරයේ විදර්ශනා භාවනාවේදී තීන විපස්සනා චිත්තානි තුන් විපස්සනා සිත් හට ගන්නා ආකාරය ආදී වශයෙන් කරුණු විග්‍රහ කිරීම තමයි මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟට යානි සිකාපත්තා සානුලෝමා සංඛාරූපේක්ඛා වුට්ඨාන ගාමිනී විපස්සනාතිච පෞච්ඡන්ති. ඒ වගේම තවත් වැදගත් කරුණු ටිකක් මෙතන සාකච්ඡා කරනවා. තතෝ පරං ගෝත්‍ර භූචිත්තං නිබ්බාන මාලම්බිත්වා පුතුජන ගොත්තං අභිහවත්තං අරිය ගොත්තම අபிසම්බොන්තංච පවත්තති. තස්සාන්තරමේවච මග්ගෝ දුක්ඛ සත්‍යං පරිජානන්තෝ සමුදය සත්‍යං පජහන්තෝ නිරෝධ සත්‍යං සච්චිකරන්තෝ මග්ග සත්‍යං භාවනා වශයෙන් අප්පනා වීති මොතරති. තතෝ පරං ද්වේතීනි ඵලචිත්තානි පවත්තිත්වා නිරුජ්ජಂತಿ. තතෝ පරං භවංගපාතෝ හෝති. මෙතන පැහැදිලි කරනවා පවත්තන්ති යානි සික්ඛාපන්තා යානි කිසියම් විදර්ශනා ඥානයක් සික්ඛාපන්තා ඒ ශික්ෂණයෙහි යෙදලා ඉන්න යානි කිසියම් විදර්ශනා ඥානයක් පිළිබඳව සික්ඛාපන්තා
ශිඛා પ્રાપ્ත වශයෙන් විදර්ශනා කරන සානුලෝම අනුලෝම සහිත සංකාරුපේක්ඛා සංස්කාර සහ උපේක්ෂා වලින් සමන්විත උට්ටානගාමිනී විපස්සනාතිච ඒ උත්සාහවත් වීම ආදී විදර්ශනාවන්ගෙන් සමන්විත වූ දුක්ඛයෙන්ද සංස්කාර නිමිත්තෙන්ද නගන හේයින් මෙතන වුට්ඨානගාමිනී විදර්ශනා කියන නමින් හඳුන්වනවා. පවත්තන්ති පවති. තතෝ අනතුරුව නිබ්බාන මාලම්බිත්වා නිර්වාණය අරමුණු කොටගෙන නිබ්බාන මාලම්බිත්වා නිර්වාණය අරමුණු කොටගෙන පුතුජන ගොත්තං ප්‍රතක්ජන ව්‍යවහාරය පුතුජන ගොත්තං අභිභවන්තං ඉක්මවමින්. එතකොට මේ විදිහට ක්‍රමානුකූලව භාවනානුයෝගී කටයුතු කරනකොට ඒ පෘථග්ජන භාවය පුතුජන ගොත්තංගෙන් පෘථග්ජන භාවය අභිභවන්තං ඉක්මවමින් ආර්ය ගොත්තං ආර්ය ගෝත්‍රයට නැත්නම් ආර්ය ව්‍යවහාරයට අபிසම්බොන්තං මනාකොට පමුණුවමින් ගෝත්‍ර භූ චිත්තං ගෝත්‍ර භූ නමින් හැඳින්වෙන විදර්ශනා සිත පවත්තති හටගනී. තස්සාන්තරමේවච ඒ හටගන්නා සිත අනතුරු ඒ සිතෙන් අනතුරුව මග්ගෝ මාර්ගයද දුක්ඛ සත්‍යං කාමාවචර රූපාවචර අරූපාවචර කියන ඒ භූමිත්‍රයේහි උපදින ඒ දුක්ඛ සත්‍යයද පරිජානන්තෝ මනාකොට දකිමින් සත්‍යං ඒ සමුදය සත්‍ය සමුදය සත්‍යං සමුදය සත්‍ය පජහන්තෝ දුරු කරමින් සමුදය සත්‍යං සමුදය සත්‍ය පජහන්තෝ දුරු කරමින් නිරෝධ සත්‍යං නිරෝධ සත්‍යය සච්චිකරන්තෝ සාක්ෂාත් කරමින් මග්ග සත්‍යං මාර්ග සත්‍යය භාවනා වශයෙන් වැඩිම වශයෙන් අප්පනා වීතින් අර්පණා වීතියයි ප්‍රකාශ කරන ලද ජවන් සිතට ඕතරති බැස ගනී. තතෝ පරං ඉන් අනතුරුව ද්වේතීනි ඵලචිත්තානි විදර්ශනා ඵලසිත දෙකක් හෝ තුනක් ද්වේතීනි ඵලසිතානි දෙකක් හෝ තුනක් පවත්තිත්වා හටගෙන නිරුද්ධಂತಿ නිරුද්ධ වෙති. ඵලසිත දෙක තුනක් හටගෙන නිරුද්ධ වෙති. තතෝ පරං ඉන් අනතුරුව භවංගපාතෝ හෝති භවංගපාතය සිදුවේ. එතකොට මේ විදිහට විදර්ශනා වඩනකොට ඒ විදර්ශන ඥාණය ඒ ස්තරයන් වලදී පිළිවෙලින් අභිවර්ධනය වෙන ආකාරය වැඩෙන ආකාරය තමයි මෙතනින් පැහැදිලි කරන්නේ. ඊළඟට පුන භවංගං විච්ඡින්දිත්වා පච්චවෙක්කන ඥානානි පවත්තಂತಿ මග්ගා පලංච නිබ්බාණං පච්චවෙක්කාන්ති පණ්ඩිතෝ හීනේ කිලේසේ සේසේච පච්චවෙක්කාති වානවා. පුන නැවත භවංගං විච්ඡින්දිත්වා භවංගය සිඳ පච්චවෙක්කන ඥානානි ප්‍රත්‍යවේක්ෂා ඥානයන් පවත්තಂತಿ හටගනිති. ප්‍රත්‍යක්ෂා ඥානයන් හටගනිති. පණ්ඩිතෝ ආර්ය ශ්‍රාවකයා නැත්නම් පණ්ඩිත තැනැත්තා ආර්ය ශ්‍රාවකයා මග්ගං පලංච නිබ්බාණං මාර්ගයද ඵලයද නිර්වාණයද මාර්ගයද ඵලයද නිර්වාණයද යන මේවා පච්චවෙක්කති
ප්‍රත්‍යවේක්ෂා කරයි. මනාකොට දකි. හීනේ කිලේසේ සේසේච. හීනේ හීන වූද කිලේසේ ක්ලේශයන් වූද ප්‍රහීනේ ඒවා ප්‍රහීන කරන ලද තැනැත්තෙක් බවට පත්වේ. සේසේව අවශේෂ වූ ක්ලේශයන් පච්චවෙක්කති විමර්ශනය කරයි. නවා නොකරන්නේ හෝ එතකොට ඒ විදියට බැලීම හෝ නොබැලීම කියන අදහසින් මෙතන ඇතැම් සායික්ෂකයෝ නවා කියන නිපාත දෙකෙන් අදහස් කරනවා. සමහර සායික්ෂකෙක් එසේ නොකරනවා වෙන්න පුළුවන්. ඒ කාමාවචර නිසා තමයි එසේ කිරීම හෝ නොකිරීම කියන කාරණාව සිද්ධ වෙන්නේ කියන එක මේ ගාථාවෙන් පැහැදිලි කරනවා. හීනේ කිලේසේ සේසේච පච්චවෙක්කති නවා. ඒ විදිහට ප්‍රත්‍යක්ෂා කිරීම හෝ නොකිරීම කාමාවචර භූමින්හි සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට චබ්බිසුද්ධි කමේනේවං භාවේතබ්බෝ චතුබ්බිදෝ ඥාන දස්සන විසුද්ධි නාම මග්ගෝ පවුච්චති. අයමෙත්ත විසුද්ධි ભેදෝ. ඒතර මෙතන විසුද්ධි ભેදය ගැන ප්‍රකාශ කරන්නේ ඒවං මෙසේ චබ්බිසුද්ධික්කමේන ඒවං චබ්බිසුද්ධික්කමේන විසුද්ධි 6 ෂට්වැදෑරුම් විසුද්ධි ක්‍රම 6 අතරින් චතුබ්බිදෝ භාවේතබ්බෝ චතුබ්බිදෝ සිව්වැදෑරුම් මාර්ගය භාවේතබ්බෝ වැඩිය යුතුය. භාවේතබ්බෝ වැඩිය යුතුය. ඥාන දස්සන විසුද්ධි නාම. එතකොට මේ විදිහට මේ සිව්වැදහැරුම් මාර්ගයන් වැඩිම ඥාන දස්සන විසුද්ධි නාම. ඥාන දස්සන විසුද්ධි නමින් හඳුන්වන පෞච්චති. නාම ඥාන දස්සන විසුද්ධි නාම පෞච්චති. චතුබ්බිදෝ මග්ගෝ පහ භාවේතබ්බෝ මග්ගෝ 4 භාවේතබ්බෝ 5 එසේ වැඩිම ඥාන දස්සන විසුද්ධි අංක 6 පෞච්චති 7 ඥාන දස්සන විසුද්ධිය නමින් ප්‍රකාශ කරනවා. අයමෙත්ත විසුද්ධි ભેදෝ එත්ත අයං විසුද්ධි ભેදෝ මේ විවරණයෙහි මෙය විසුද්ධි ભેදයයි. එතකොට මේ විසුද්ධි 7 පිළිබඳව කරන විග්‍රහය තමයි එතනින් ඉදිරිපත් කරලා තියෙන්නේ. හරි. එතකොට මේ කියන කාරණාවන් එක්ක අපිට ප්‍රශ්න කරනවා අපෙන් ඔන්න පළවෙනි ප්‍රශ්නය නව විදර්ශනා. එතකොට විදර්ශනා ඥානයේ කොටස් අපි 9ක් පිළිබඳව සාකච්ඡා කළා. ඒ ගැන තමයි අපෙන් ප්‍රශ්න කරන්නේ. ඒ වගේම සප්ත විසුද්ධිය පිළිබඳව විසුද්ධීන් 7ක් පිළිබඳව අපි කතා කරා. ඒ ගැන ලියන්න පුළුවන් වෙන්න ඕන. එhmenan මෙන්න මේ කාරණාවන් පිළිබඳව අපි පොඩි හාමුදුරුවරුන්ගේ ඒ වගේම දරුවන්ගේ අවධානය යොමු කරන හැටියට විශේෂයෙන් මේ වෙලාවේදී සිහිපත් කරමින් අද පාඩම මෙතකින් સમાપ્ત කරනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි DP ප්‍රාචීන අධ්‍යාපනය